යහපත් ගුණගරුක සමාජයක් උදෙසා කිවිසුරු වරණ කවිබණ ඉදිරිපත් කරන මගේ තාත්තා කවිබණ සංයුක්ත තැටියයි මේ. දේශකයාණන් වහන්සේ කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන ස්වාමීන් වහන්සේ. පිටපත රචනය කලාභූෂණ කිවිපති විල්පිට ජයන්ත කිවිඳු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. එදා හවස බෝමළුවේ වාඩි වෙලා භාවනා කරද්දි පින්වත්නි මගේ හිතට මහා අමුත්තක් දැනුණා. ඒ කුමක්ද කියලා හරියටම පැහැදිලි නෑ. ඒත් එක දෙයක් නම් පැහැදිලි. ඒ තමයි කටු කාටු වෙනුනා උතුහාලයක් මාසිතේ හාට ගැනුනා. යම් වෙනසක් සේදු වෙනවා දෙනුනා මගේ තාත්තා මෙවි මෙවි පෙනුනා. නොදැනෙයි මොනවා වීලාද සිත්ද මසිත දෙවෙනවා කරමින් යුද්ද ගෙදර කාට හරි කරදරයක්ද. එදා රාත්‍රී සැතපෙන්නට ගියත් නින්ද අහලකටවත් ආවේ නැහැ. අමාරුවෙන් රාත්‍රිය ගෙවලා හිමිදිරියම වගේ ගෙදරට ගියේ මොකක්ද මේ හිතට දැනෙන වෙනස අමුත්ත කියලා දැනගන්නටයි. ගෙදර යන්න මාම පාරට බැහැලා ගිය විට මං ළඟ එනවා ඇහිලා සතුටු කඳුළු ඇගේ දැසේ පිහලා අම්මා මට දාන ගහලා. ගෙදර සාලේ මැද වැඩ ඉන්නා විට අම්මාගේ සෙනෙහස අඩුවක් නෑ මාට මගේ
මට ගිලන්පස එකක් පිළිගන්නපු අම්මා මා වැඩ සිටි ආසනය ළඟින් පැදුරක් එලලා එතනින් වාඩි වෙලා මගේ දිහා බලාගෙන හිටපු අම්මා මම ගිලන්පසේක වළඳලා අවසන් වුණාම පීරිසි කෝප්පය අතට අරගෙන ටික වෙලාවක් ඉඳලා මට මෙන්න මෙහෙම කියනවා. සාදුට වැන්දම ඊත පැත්තට සතුටට කඳුළු එනවානේ ඇත්තට තාත්තා හිටියානම් ආත්මෙක් කොට හරියට සතුටු තාත්තාට අම්මගේ වචන ටික ඇහෙද්දි ගෙදරට දෙවියන් වගේ තාත්තා මගේ හිතේ රාජ ගුණේ තාත්තා අම්මා සිහි කළ විටදී තාත්තා මැවි මැවි පෙනෙනවා මගේ තාත්තා. මම හෙමින් වත්ත පහලට පියමන් කළා. එතන තිබුණේ මගේ රත්තරන් තාත්තා මිහිදන් කරපු සොහොන් බිම. මකුලතැවැල් කිහිපයක් ඒ සොහොන් බිම උඩින් එහාට මෙහාට නිදහසේ ගිහින් තිබුණා. මම ඒ ටික අයින් කරලා ඉදලක් අරගෙන සොහොන් බිම පිරිසිදු කළා. ඊට පස්සේ එතන වැටිලා තිබුණු තරමක් දිරා ගිය පොල් කොටයක් උඩින් ඉඳගත්තම අද දුර ඇතය සිහිවෙනෙත් මාගේ කඳුලින් සීතය නැගෙන අතර කාඳු වැල්ලේ ගීතය මැවි මැවි පෙනුනා ඈත අතීතය
තාත්තා අපි වෙනුවෙන් හැම දාම තාත්තා රැකියාවට පිට වුණා තාත්තා මගේ තාත්තා මේසන් හැන්දාත් අරන් තාත්තා ගඩොල්ලෙකින් එක තියපු තාත්තා ගෙවල් ඉදිකලා මගේ තාත්තා වට ආහු වෙලා තාත්තා සුදු හාම කළු උණු මගේ තාත්තා ඒ ගැන හිතුවේ නොමැති තාත්තා මං වෙනුවෙන් වැඩ කළා තාත්තා වැඩ අවසන් කර මගේ තාත්තා හැම හැන්දෑවෙම මගේ තාත්තා පුතේ කියාගෙන මගේ තාත්තා ගෙදරට ආවා මගේ තාත්තා ඈත අතීතය මනසට සිහිවේ ඒ මතකය මා අසලින් පාවේ වැඩ ඇරිලා ඔහු ආපු වෙලාවේ ටොපියක් හරි ආරගෙන මයි ආවේ දවස පුරා වැඩ කරන තාත්තාට අව්වේ කරවෙන මගේ තාත්තාට අපි හින්දා දුක් විඳින තාත්තාට කෙතරම් වෙහෙසක් ඇතිද
තාත්තාට මගේ තාත්තාට කකුල් හිල්ලුනාත් මගේ තාත්තාට අපි වෙනුවෙන් දුක් විඳින තාත්තාට දුකක් දෙනුනේ නෑ මගේ තාත්තාට කහයි පොල් තෙලොයි ටික ටික දාලා ඉල් උණු ඇඟිලි තුඩෙන් තුඩ ගාලා වේදනාව දුක අතහැර දාලා උදේ වැඩට යයි ඒක බීලා අනේ අපේ පෙර කරුමේද මන්දා දුප්පත් වේලා ඉපදුණු හින්දා අපේ තාත්තා වෙහෙසම රන්දා අපි වෙනුවෙන් හරියට දුක් වින්දා කඳුළු අතීතය තව දුර මැව්වාම මතකෙට එනවා කියාපු එව්වාම අපි කවුරුන් වෙන්නට දැයි එව්වාම හොඳ දරුවන් වෙන්නට මායි කිව්වෙම මගේ තාත්තාගෙන් හොඳ ආරක් සමගින් ලැබුණා දිවියට මීරක් යන අතරේ සංසාරික බැරක් හීනෙන් හරි එනු මැන එක පාරක්
කැපුවාට දඬුවම් දෙන්නෙමි ඒ කොටි හපුවාට බන කියලා කාගෙත් හිත් හැදුවාට තාත්තා නැති දුක දැනෙනවා පපුවට. මගේ රත්තරන් තාත්තගේ මතකය ටිකෙන් ටික මතක් වෙද්දි මගේ හිත වේදනාවෙන් පිරුණා. ඒ අතරේ මම දන්නේම නැතුව දවල් වෙලා අම්මා මට දානි සූදානම් කරලා මම අම්මගේ අතින් හදාපු දානි වළඳලා ඉවර වුණාම අපේ අම්මා මෙන්න මෙහෙම මං වෙනුවෙන් කරපු තවත් සූදානමක් ගැන මතක් කළා. තිබුණි මාට දානය දෙන්නට ඒ හොඳටම ඇති හිතම පිරෙන්නට ගමන් මහන්සිය හිම නැති වෙන්නට තැනක් හැදුවා පොඩ්ඩක් සෑත පෙන්නට. අම්මගේ ඉල්ලීම ඉවත දාලා ආයේ පන්සලට යන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මම කාමරයට පියමැනියා. ඒ තමයි එතැනට ගියහම ඌයේ මේකයි ඒ ඇඳ දුටුවාම මට හරි ශෝකයි. යලිත් මාගේ හදවත ආවිවේකයි තාත්තා නිදාගනිපු ඇඳ ඒකයි. මම තාත්තගේ ඇඳේ ඇලවුණා. නින්ද වෙනුවට නැවත නැවතත් අතීත සිදුවීම් එකින් එක මතක් වෙන්නට පටන් ගත්තා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් අපේ ගෙදරට වැඩම කරලා තාත්තගෙනුයි අම්මගෙනුයි මෙන්න මෙහෙම ඉල්ලීමක් කරනවා. දෙයක් කියන්නට හිතෙන්නේ නෑ එය නොකියා යන්නට මතුහත් වරිගේම නිවන් දකින්නට උතාව දෙනවාද මහාන කරන්නට. සාඳු කිව්වා සිදුවිය යුත්ත මට නම් හරි සාතුටුයි එය ඇත්ත. මම බැලුවෙම මා
මාගේ අම්මාගේ පැත්ත අම්මාගෙන් නම් ලැබුණි කැමැත්ත. මහාන වෙන්න යන්නට යුහුසුලුව විටදී තාත්තා දෙස මම බැලුව වරවීලාවාගේ වැහි කලුව තාත්තා වෙනුවා ලැබුණු අවසරයෙන් මම හනිකට සූදානම් වුණා. සූදානම් වෙලා මගේ අම්මටයි තාත්තටයි වැඳලා ලොකු හාමුදුරුවොත් එක්ක පන්සලට යන්න ගෙන් එළියට බැහැලා නිකමට තාත්තා දිහා බැලුවම මගේ පපුව හොස් ගාලා ගියා. යන හින්දා මගේ තාත්තා ගේ දොරකඩ ඉඳ ගනිපු තාත්තා පොඩි දාරු පැටියෙක් වගේ තාත්තා එකේ ගහ ගහ ආඬනවා මහාන වෙන්න ආසාවක් ඇත්තට මගේ හිතේ මං පුරවාගත්තාට ආපසු හැරිලා මංගේ පැත්තට වැන්දා දුවගෙන ඇවිත් තාත්තාට තාත්තාට මාගේ හිස මත තිව්වා විසදා කඳුලැලි සෙනෙහස සෙව්වා පුංචි හිනාවක් මුහුණේ මැව්වා යන්න පුතේ කියලා මට කිව්වා. තාත්තාගේ ආව සරලාද කලට සතු
සතුටක් දැනුණා මගේ හද තුලට ආයුබෝවන් කියලාගේ පැලට මං හැරුණා යන්නට පන්සලට. ලොකු සාදුත් එක්ක පන්සලට ගිය මම එදා ඉඳන් මහාන වෙන්නට අවශ්‍ය සාමණේර බණ දහම් පොත පාඩම් කරමින් සියලු වතාවත් ඉගෙන ගත්තා. උනමුත් හදවතේ වේදනා වෙහෙර බිමෙන් හැමදේම දුරුණා පාඩම් කරනා අතර හිත දිනා කෙමෙන් කෙමෙන් මාසයක් ගත වුණා. එදා තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම දවස. ඒක මට කියාගන්න බැහැ. ඒත් අමාරුවෙන් හරි මම කියන්න. එදා ලොකු හාමුදුරුවෝ කලබලෙන් වගේ ඇවිත් මට කිව්වේ පුතේ ඉක්මනට සූදානම් වෙන්න ගමනක් යන්න කියලා. මම ලේස්ති වුණා. ලේස්ති වෙලා පන්සලට ආපු ත්‍රිරෝද රථයට ගොඩ වෙලා යන්න පිටත් වුණා. ලෙඩක් දුකක් දදවත් කාගේ පිය දුරාට හරි හරියට පෑගේ බයක් දැනෙනවා පපුවට මාගේ පියාඹනවා වාගේ ඇත වේගේ. බයක් දැනුනමුත් ගැන ජීවිතය ටික ටික වෙනස් වුණේ ඒ සිතය විනාතක හරවා ගෙන මගේ මතය අපේ ගෙදර පැත්තට යයි රථය. රථය හැරෙව්ව අපේ ගෙදර පැත්තට. ඈත තියාම මම දැක්කා අපේ ගෙදර සෙනග පිරීලා ඉන්නවා. මට හිතා ගන්නවත් බැරි වුණා මේ මොකක්ද වෙන්නේ කියලා. වාහනේ නවත්වන්නත් කලින් මම වාහනෙන් බැහැලා ගේ ඇතුළට දුවගෙන ගියා. අන්න ඒ වෙලාවේ මම දැක්කේ කවදාවත් මං හීනකින්වත් දකින්න හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි.
මට දුන් හුරුව තාත්තාට මං නැතුවම බැරුව අනේ එදා මේ ලෝකෙන් දුරුව මගේ තාත්තා ඇත උඩු කුරුව තාත්තා තරමට මං ගැන මෙලොවේ වෙන කිසිවෙකු කිසිවිට නැත බැලුවේ මහා මුහුදක්සේ කඳුලැලි ගැලුවේ මං හැඬුවා හැපි මහා පොළොවේ මගේ රත්තරන් තාත්තා මාව දාලා ගිහිල්ලා මට හිතෙන්නේ මගේ තාත්තට මෙහෙම වුණේ මං ගැන හිතලම තමයි කියලා. අනේ මගේ රත්තරන් තාත්තේ මට ආදරෙයි තාත්තේ කියලා මම දන්නවා තාත්තේ එපා කියලා කිව්වනම් තාත්තේ මහාන වෙන්න යන්නේ නෑ තාත්තේ ගමින් කඳුළු කැට අසරණ අම්මා අඬා වැටෙන කොට ඒවා මේ ඇස් දෙකෙන් දකින කොට පනින්න හිතුණා මට මහා මුහුදට මගේ රත්තරන් තාත්තගේ සිරුර තැම්පත් කරලා තිබුණු තැන දෙමින් වාඩි වෙලා මං අඬද්දි ලොකු හාමුදුරුවෝ මගේ ළඟට ඇවිත් මාව සැනසුවා. ඒ වෙලාවේ මම ලොකු සාදුට මෙහෙම කිව්වේ හිතේ තිබුණු වේදනාවට තමයි පින්වතුනි. පියාගේ සෙවනේ ඉතුරු උනේ අම්මා විතරමනේ මේවාට සේරම හේතුව මමනේ මහාන වෙන්න බෑ හාමුදුරුවෝ නිහඬවම සිටියා. කිසිම දෙයක් මට කිව්වේ නැහැ. ඒත් දින දෙකකට පස්සේ
හිටිය තාත්තා අපි ඔක්කොටම හොරෙන් තාත්තා දින දෙකකට පාසු මගේ තාත්තා මහා පොළොවේ හැංගුණා තාත්තා අද තුල ගැටුම මගේ තාත්තා නෑ සාද හටම තාත්තගේ සිරුර මිහිදන් කළ දවසට පස්සේ දවසේ උදෑසන ලොකු හාමුදුරුවෝ මට සියල්ල තේරුම් කරලා දුන්නා. මම මහණ වුණොත් තමයි මගේ තාත්තට පිනක් ලැබෙන්නේ කියලා උන්වහන්සේ ඉතාම ආදරෙන් මට කියලා දුන්නා. මම ලොකු හාමුදුරන්ගේ අවවාදය පිළි අරගත්තා. එදා ඊට පස්සේ මගේ ජීවිතේ අමතක නොවන දවස තමයි මගේ තාත්තගේ 7 දවසේ දානීය දවස. මම උදේම තාත්තගේ සොහන ළඟට ගියා. ගිහිල්ලා මගේ රත්තරන් තාත්තට වැඳලා මෙන්න මෙහෙම කිව්වා. මට පාන වගේ තාත්තේ තාත්තා මට නැති වුණා තාත්තේ මහාන වෙන්න මාට යන්න තාත්තේ අවසර දෙනවාද මගේ තාත්තගෙන් අවසර ඉල්ල ඊට පස්සේ ආශිර්වාදෙන් කාගෙත් නිවසේ ඉන්නට කාටත් සසරම සුවසේ අම්මාට වැඳලා මගේ දෙව් මවසේ මහාන වුණා මම මහන වෙන්න සිවුරු පටිය කරට දානවත් එක්කම මම තාත්තාගේ කාමරේ තාත්තගේ ඇඳේ සැතපීලා ඉඳලා තිගැස්සිලා ඇහැරුණේ අම්මගේ සද්දෙට. විහිදවමින් ඈතට මාග
ඇවිදින් කියනවා ඇහුනේ ගිලන් පාස හැදුවා ආමුදුරුවනේ. අම්මා පිළිගන්නපු ගිලන් පසේක වළඳන ගමන් මම අම්මා එක්ක මගේ හිතේ ඇති වුණු අදහස කිව්වා. දාලා ගොස් නම්මේ වසර 15ක් වෙනවා අම්මේ වෙන අවුරුදු වල වාගේ අම්මේ ඒ වෙනුවෙන් දානය දෙමු මගේ රත්තරන් අම්මා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගේ දිහා බලලා ඔළුව වැනුවේ හොඳමයි හාමුදුරුවනේ කියන්න වගේ. ගිලන් පසේක පැත්තකින් තියලා මම හෙමින් ගමන් කළේ තාලෙ මැද තරමක් ලොකු කරලා මේසයේ උඩ බොහොම ගෞරවාන්විතව තියලා තියෙන මගේ රත්තරන් තාත්තගේ පින්තූරය ළඟ. තාත්තගේ මූණ දිහා බලාගෙන මම මගේ හදවතේ තියෙන දේවල් නිහඬවම තාත්තට කිව්වා මේ වගේ. ඒතැනදි සම්බාධය ජයගෙන යන්නට පරදාවාදය දියේ තාත්තාගේ ආශිර්වාදය. ගන්නෙමි පාන සේ අම්මවනං නොමැකේ තාත්තාගේ හැඩරුවනං මගේ තාත්තේ කැමති මම නං තාත්තාහිනෙන් වත් භාවයේදී
මේ නුවණ ඔබට ලැබේවා උත්තම නිවන ඔබට ලැබේවා උත්තම නිවන ඔබට ලැබේවා උත්තම නිවන. මගේ රත්තරන් තාත්තා ජාති ජාතිත් මගේම වේවා මගේ තාත්තේ.